අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 174 භාවනා වැඩමුළුවේ තුන්වෙනි ධර්ම දේශනාවලියේ අවසාන ධර්ම දේශනාව අපි ශීලප දෙනාය සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු මහතෝ කායස්ස පදාලීතා හෝති ඉද භික්ඛවේ භික්ඛු මහන්තං අවිජ්ජක්ඛන්දං පදාලේති එවං කෝ භික්ඛවේ භික්ඛු මහතෝ කායස්ස පදාලීතා හෝති තී ලයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ යෝධා ජීව සූත්‍රයේ කාරණා තුනකින් ඒ භටයෙක් යුද භටයෙක් සුදුස්සෙක් බාටපත් කරන හැටි බුදුරජාණන්සේ පවතින සම්ප්‍රදායන කූල නැත්නම් ව්‍යවහාරික දැනුමින් විස්තර කරනවා. ඒකේ නා බොහොම ඈතට විදින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. හරියට එල්ලෙට අක්කන වේදී වෙන්න ඕනේ. ඒ වගේම විශාල බර සේනාවක් විනාශකරන්න නැත්නම් මහත් වූ දේහයක් විනාශ කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් ඒක එක සෙබලකට කරන දෙයක්ද නැත්නම් සේනාව පන්තියක් විසින් කරන එකක්ද කියන එක වෙනම දෙයක්. නමුත් හුඟක් වෙලාට තීන්දුව වෙන්නේ එක්කෙනෙක්ගෙන් තමයි. ඒ නිසා භික්ෂුවක් භාවනාවට බහිනකොට එයා කෙලස් කන්දක් එක බහින. එයා සංසාරයක් පුරාවට එකතු කරපු මෝහ පටල මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. මොකද ඒ තරම්ම අපි නොදන්නා කාලයක් බුදුජාන විශ්වසේ සඳහන් කරනවා මේ අවිද්‍යාවේ මුල කොහෙද කියලා බුදුහාමුදුරන්ටත් හොයන්න බෑ කියලා. මූල කෝටි න පඤ්ඤායති කිය. ඒ තරම්ම අතීතයක් තියෙනවා. ඉතින් ඒකෙන් බයක් ඇති කරනවා අපට. අපි කවදා ඉඳලා මේක මේ තකතිරුකම මේ මෝඩකම මේ අවිද්‍යාව මේ අන්ධකාරයේ ප්‍රිය කරමින් ඇවිල්ලා තියෙනවාද කියලා. ඒ කොහොම එකතු වෙච්ච මෝහ වලට කියන්නේ මෝහ පටල කියලා. ඒක හරියට කැටරක් වගේ. සුද බැඳෙනවා වගේ ඇහි. ඉතින් බැඳුනට පස්සේ එකක් දෙකක් වෙලා පේනවා. ඉතින් ඒ සුද බැඳිච්ච අය දන්නවා ඇත් දෙක මොකක් වුණත් පේන දේ මොකක් වුණත් ඒක සම්පූර්ණ විකෘති කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒක තමයි අපිලිගන්නේ. ඇත් දෙක අද්දුට ප්‍රත්‍යක්ෂනේ. ඉතින් මේ අවිද්‍යාවත් අපි මේක පැලඳගෙනම ඉන්නේ කවදාකවත් බිම තියන්නේ නැහැ. ඉතින් මේ සාවිශාල කෙලස් කන්දක් අපි කෙසේනම් පදාලණය කරන්දෝ පලා දමන්දෝ කියලා හැම කෙනාම ඉන්නේ. බුදුහාමුදුරට නම් ඒක කරන්න පුළුවන්. පතේ බුදුරජාන් වහන්සේලාට නම් ඒක කරන්න පුළුවන්. මහා තාවක ස්වාමීන් වහන්සේලාට පුළුවන්. අපිට බෑ. අපි නිකන් නරපණුව. අපි මේ ගෙවල් දොරවල් වල ඉන්නේ කුසියම්මලා අපිට මොකක් කරන්න බෑ කියලා පුදුම විදිහට අර කෙලස් කන්දට බය වෙලා බය වෙන්න තරම් කෙලස් තියෙනවා. ඒක පිළිබඳ කිසිම වාදයක් නැහැ. මේ කවදාකවත් බින්දිට බැරි වෙයි කියලා හිතන්නේ. ඉතින් ඒ නිසා අපි ඉන්නේ නිතරම අර යාචක මානසිකත්වයේ. අපි ඉන්නේ මේ අපි ළඟ තියෙන ආයුධ බොහොම පොඩි එකක්. ඕකෙන් කොහොමද ඕක බින්දින්නේ? අපි සන්නද්ධව සටන් කරනවා තමයි. හැබැයි ඉන්නේ පරාජිත මනසකින්. ඒක මේ මිනිසුත් එක්ක කතා කරනකොට හොඳටම පැහැදිලි. මේක මේ බෑ කියන සංඥාවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ ਸਰවචන්නාන්තේ පෙන්වන්න හදන්නේ ලෝකේ පවතින යුද්ධයක් එක්ක. ඒ යුද්ධය කියලා කියන්නේ මානවයාගේ ශිෂ්ටාචාරයත් එක්ක අනිවාර්යම තිබිය යුතු අංගයක්. අධිරාජ්‍යවාදී පාලනයක් කවදාකවත් තියෙන්න බෑ යුද්ධ නැතුව. ඒ නිසා බටරි රටවල් ඇමරිකාව වගේ රටවල් හැමදාම මුළු ලෝකෙම දුවන්නේ යුද්ධ යාන්ත්‍රණේ හරහා තමයි. ඒගොල්ලන්ට එහෙම නැතුව කවදාකවත් ගෙනියන්න බෑ. පෙනී හිටිනවා හැබැයි මානව අයිතිවාසිකම් වේදිකෙන් පෙන්නනවා ලෝක සාමයේ වශයෙන් පෙනී හිටිනවා. හැබැයි යටින් යන්නේ සම්පූර්ණ මුදල්ලේ මාර්ගය සම්පූර්ණයෙන්ම දෙවිනි තුන්වෙනි ලෝකේ රටවල් යටපත් කරලා තියෙන මේ යුද උපක්‍රමයෙන් තමයි. ඉතින් ඒකේ මිනිසුගේ දෝෂයක් නෙමෙයි.
ඒක තමයි අපිත් අපේ විඥානයේ ස්වභාවය. මේක දිගටම දුවන්නේ මේ කෙලෙස් වලට පෝෂණය කරමින් තමයි යන්නේ. එහෙම පෝෂණය කරුවේ නැත්නම් අපිට පෞරුෂත්වයක් හැදෙන්නේ නැහැ. අපිට චරිතයක් ගොඩ නැගෙන්නේ නැහැ. අපිට රෝල් මොඩල් එකක් හදාගන්න බෑ. අපි කොහොම හරි කරලා චරිතයක් හදාගන්න හදනවා. කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ. සාධාරණව අසාධාරණව යුක්තියව අයුක්තිය එක පැත්තකින් අර පුද්ගලික ආසාවල් ඉෂ්ට කරගන්නේ අනිත් එක්ක කැපිපෙනීමේ ආසාව. ඉතින් මේක තමයි පරිණාමයට අත්‍යවශ්‍ය කාරණා. අපි එකිනෙකා පරයායමට තියෙන ආසාව නිසා බටහිර පැත්තේ විස්තර කරන survival of the fittest බලවතා ජය ගන්න. කැලේ නීතියත් ඒකමයි. කැලේ නීතියේ පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ තමයි. ආයි කිසිසේත්ම හොදලා කෑමකුත් නැහැ. කපලා බිඳලා කෑමකුත් නැහැ. පණ පිටින් ගත්ත කෑව. ඒකට කියන්නේ උර්ග නීතිය කියලා. නැත්නම් reptilian law කියලා. ඉතින් ඒක චීන රටේ මකරයට අන්දලා තියෙනවා. අපේ සංස්කෘතියේ නාගයාට අන්දලා තියෙනවා. ඉතින් ඔක්කොම මේ නාග කතා තමයි යන්නේ. ඒ කටියට මේ shape shifting තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් හැඩතල මාරු කරන්න. ඉතින් ඔක්කොම අභීත බල ඒ ඔක්කොම අදිමානුෂික බල කියලා අපි පුදුම බයකින් කටයුතු කරන්නේ. මන්ත්‍ර වලට, ජප වලට, නැකත්තරු වලට ඒ යද්දෙසඬ පුදුම බයක් තියෙනවා. මොකද අපි දන්නවා අපි පෝෂණය වෙන්නෙම කෙලෙසෙන් කියලා. ඉතින් මෙහෙව් කෙනෙක් මේ කෙලෙස් කන්ද පළලා දානවයි කියන ගියාම සමස්ත ජනතාවගේ නම් කවදාකවත් වෙන්නේ නැහැ. හැමදාම ඒක වෙන්නේ ඊටාම සුළුතරයක. ඒක තමයි බුදුරජාණන්සේගේ මහා ප්‍රඥාවේ හැටි. මහා කරුණාවෙන් ඔක්කොටම බණ කියනවා. හැබැයි ඇහෙන්නේ වැඩ කරන්නේ බොහෝම සුළු පිරිසක් බව දන්න නිසා බුදුරජාණන්සේ සැලෙන්නේ නැහැ. අපි මේ බුදුබණ අහමින් පිස්සු කෙලියට අපි මෙන්න බුදුබණ අහමිනුත් අපි මේ දේවල් කරාට බුදුරජාණන්සේ එච්චර දෙයක් නැහැ ඒකේ. ඒ වගේ නැත්තම් හොඳටම බණ භාවනා කරලා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකරුවාට පත්විච්ච සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන්සේට කලින් පිරුණම් පෑවට කියනවා මට දැනෙනවා පාළුව හැබැයි මම සංස්කාර ගැන දන්න නිසා මං හිත නරක කරගන්නේ නැහැ කියලා. ඉතින් එහෙව් බුදු හිතක් එහෙව් කියන මේක පළලා දානවයි කියන හිතක් යෝගාවචරයට කවදද එන්නේ? ඒක අර මුලින්ම කියන මේ দূරේ පාති හොති කියනකොට එන්නේ නැහැ. එතකොට තියෙන අපිට කොහොම හරි කමන්නේ ගෙට ඇතුල් වෙන්න තියෙන අවශ්‍යතාවය. අපි ඒක සතියට සම්බන්ධ කරලා ගත්තොත් කියනවා සතිය නැති කෙනාගේ හිත වතුර කඩකට දිය කඩකට වැවකට දාපු පොරොප්පු මූඩියක් වගේ ලැබු කබලක් වගේ එහෙම නැත්නම් ඩිජිෆෝම් කැලක් වගේ ඔහේ පාවි හෙටුලන් આવොත් එහෙට යනවා මෙහෙටුලන් આવොත් මෙහෙට යනවා. ඒකට කවදාකවත් නැහැ බින්දගෙන කිඳා බහින ගතිය. ඒ තමයි ඒ සතිය නැති කෙනාගේ හැටි. ඒකට අටුවාචාර්ය වංශලා පෙන්ලා දීලා තියෙන්නේ පිලාපන ලක්ෂණා කියලා. පිලා කියන පොලාපයින්නවා. උලඟාවත යතට යනවා රැල්ල ගියොත් විල පහල යනවා. බින්දගෙන ඇතුළට යන්න බෑ. සතිය විශ්සර කරන්න ගිහිල්ලා ඒ වෙනුවෙන් වචනයක් හදනවා අටුවාචාර්ය වංශේ අපිලාපන ලක්ෂණා කියලා. ඒක වැටිච්ච තැනම කිඳා බයින. වැටිච්ච තැනම ජල දේහෙට ඇතුල් වෙනවා. හරියට යකඩ කෑල්ලක් වතුරට දැම්මා වගේ. හරියට තිරවනා ගල් කෑල්ලක් වතුරට දැම්මා වගේ. ඒක වටපිට බල ඉන්නේ නැහැ. හරියට බලන්න මෙහෙට බලන්න මං කොහෙන්ද ඇතුල් වෙන්නේ කියලා කිසිම සැකයක් නැහැ. දාපු තැනම කිදාපයින්. ඉතින් ඒක තමයි අපි වැඩමුළුවට එන්නේ ඉස්සල්ලා ආධුනිකයෙක් ගත්තොත් වැඩමුළුවෙන් පස්සේ ආධුනිකයෙක් ගත්තොත් එයාට තේරෙනවා ඉස්සර මගේ හිත ඔහේ පාවි තියෙනවා නිකන් බවක පාවෙන සල්විනියාව. බවක පාවෙන පාසි වගේ. කවදාකවත් බහින්න බෑ ඇතුළට. නමුත් භාවනා කරුවට පස්සේ යම් තැනකින් මෙලෙක් තැනකින් මුරුදු තැනකින් බහින්න. අපි දන්නවා දරයක් පාලනකොට මරේට තමයි ගහන්නේ. දරේට මරේ දන්නේ නැත්නම් දරේ බලන්න බෑ. ගලකට ගහනකොට ගලේ මරේ තියෙනවා. මරේට ගැහුවොත් ඔක පලන්න පුළුවන්. එහෙම නැත්නම් අතත් ඉවරයි කුළු ගෙඩියත් ඉවරයි ගල පැලෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ සතියේදී කරන්නේ අර ඉස්සල්ලාම දවස්වල මේක කිඳා බහින තැනක් බස ගන්න පුළුවන් තැනක් හොයනවා. ඒක සමහරට ආස්වාස් ප්‍රසවාසයේදී ආස්වාසය විතරක් වෙන්න පුළුවන්. ප්‍රසවාසය අහුවෙන්නේ නැහැ, මැද අහුවෙන්නේ නැහැ.
සමහරකට ආස්වාද ප්‍රසවාස ආවෙන්නේ නැහැ පිම්බීම හැකිලිම වෙන්නේ තියෙනවා. ඒකේ සමහරට පිම්බීම විතරයි ආවෙනවා වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මං ඉඳගෙන ඉනකොට මගේ තට්ටන් දෙක එහෙම නැත්නම් කකුල් දෙක බිම ගෑවිලා තියෙන ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔය තුනම තේරෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා මේ එකකින් මම දැන් මෙතන කියන තැනට ඇතුල් වෙනවා. ඉතින් ඒකයි එනේන අරමුණු දිගේ පාවි යහට යන එකයි අතර වෙනස කෘත්‍ය වශයෙන් මේකට කිව්වේ අපි සතියේ ලක්ෂණ වතෙන් පිලාපන ලක්ෂණ ඒ වගේම අසම්මෝහ පච්චුපට්ඨාන තමන්ට තේරෙනවා දැන් බැස්සේ මොකීටද කියලා වටහා ගැනීමේ ශක්තියත් එක්කම තමයි බහින්නේ මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා හරියටම අසම්මෝහයක් තියෙනවා සම්මෝසාවක් නැහැ මගේ මේක ආස්වාද දන්නෙත් නැහැ ප්‍රස්වාසෙත් දන්නෙත් නැහැ සද්දයත් දන්නෙත් නැහැ වේදනාව එහෙම එකක් නැහැ ඒක මේ පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි සතිය යම් තැනකට මෙහෙම බැස්සනම් එයා බහිනකොටම අසම්මෝස ලක්ෂණ විෂයාභිමුඛ භාව පච්චුපට්ඨහන මම මේ අභිමුඛ තියෙන විෂය මේ ඔක්කොම ගොඩාක් තියෙදි මගේ හිත ගියේ සතියේට මගේ හිත ගියේ ආස්වාසයට මගේ හිත ගියේ ප්‍රස්වාසයට කියලා අභිමුඛ විෂය අභිමුඛ වෙච්ච දේ යාට කියන්න පුළුවන්. ඉතින් ඒක කියා ගන්න බැරි නම් කොච්චර සතිය වැඩුවත් එයාට මේ සතිය ආනිසංසවත් සතියේ ඉදිරි ගමනක්වත් අමාරුයි. ඉතින් මේ ටික කියලා දෙන්න මේ අවුරුදු 2600 තුල ගුරුවරු පුදුම මහන්සියක් ගත්තා. සතිය වඩනකොට මේ පිලාපන ලක්ෂණේද අපිලාපන ලක්ෂණේ. ඔහේ පාවි තියෙන හිතක්ද එහෙම නැත්නම් කටුමැලි පිටියකට ගහපු කොහොල්ල රිත්තක් වගේ තක් ගාලා අරමුණේ අල්ලනවා. වෙලාවක අල්ලනවා වෙලාවක අල්ලන්නේ නැහැ. ඒක අපි දැනගන්න ඕන. ඊට පස්සේ අසම්මෝහ ලක්ෂණය. මේ මොකේටද මේ ගියේ? ඒ කොච්චරද කියනවනම් සද්දයකට හිත ගියා නම් ඒ දැනගන්න එක සතිය තමයි. වේදනාවට හිත ගියා නම් ඒ දැනගන්න එක සතිය තමයි. ඒක මේ ආස්වාසිය නෙවෙයි ප්‍රස්වාසිය නෙවෙයි වේදනාව. ඒක උනත් එයාට සුද්ධ කරලා කියන්න පුළුවන්. විෂය අභිමුඛ භාව. අසම්මෝස රස. එයා දන්නවා සම්මෝසාවක් නැහැ. ආස්වාද ප්‍රස්වාස දෙක කළු සුදු වෙනසක් තියෙනවා. පිම්බි මෑකිලිම දෙක කළු සුදු වෙනසක් තියෙනවා. වම දකුණ දෙක කළු සුදු වෙනසක් තියෙනවා. මේ ඡාය පොත විස්තර කරනකොට ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරා ආස්වාසය කරන වෙලාවේදී ඒක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දැන ගැනීම ආස්වාසයේ ලක්ෂණයක්. මාක නැවත කියන්නම් මේක ප්‍රස්වාසයේ නෙවෙයි ආස්වාසයේමයි කියලා ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දැන ගැනීම ආස්වාසයේ ගුණාංගයක්. ඒකට කළු ඉරක් ගහලා යටින් ඉරක් අඳින්නේ කිව්වා. අක වචනේ කළු කරලා කළු ඉරක් අඳින්නේ කියලා කිව්වා. මේක තමයි අපි මේ භාෂා විවහාර කියලා දැනගන්නේ. ඉතින් ඒක නැතුව අංජබජල් වෙනවනම් අන්දමන්ද නම් ඉතින් අපි කෙනාට පොලාපයින් හිත තියෙන්නේ කියලා. මේ විදිහට අපි හිතමු මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා හුදුට කැඳේ ගල බේරුවා වගේ භාවනා කරගෙන යනකොට මේ ආස්වාද ප්‍රස්වාස දෙක අර 11 ආකාරයේ දකින්නකොට මේ දෙක සමබර භාවයට අවිල්ල දෙක තෝරගන්න බැරි දැනකට යනවා. එතනදී තමයි ප්‍රඥාව පහළ වෙනවයි කියලා කියන්නේ. ඉස්සෙල්ලා අපි හඳුනන මේ කළු මේ සුදු මේ කහ පිටි ගෝණියක් මේ සුදු පිටි ගෝණියක් කියලා හුත්තටම වෙන් කරලා පෙන්නනවා. බෙල්ල දෙක කලවම් කරලා පෙන්නනකොට කියනවා මේ කහත සුදු පිටි දෙක කලවම් කරලා තියෙන දැන් මේක කහත් නැහැ සුදුත් නැහැ. අන්නේ එතෙන්ට යනකොට මේ මෙච්චර ලස්සනට කළු සුදු දැකපු දෙක නේද මේ ක්‍රමයෙන් සියුම් වෙලා අතිසියුම් වෙලා දැන් මේ දෙක අතර සමතාවයක්පත් උනේ කියලා ඇස් අදහ ගන්න බෑ. ඒ නිසා කිසි කෙනෙක් මේව වාර්තා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා උපමා කියලා කලින් මතක් කරලා දීලා ওই ආස්වාද ප්‍රසාද දෙක බැලුවට ඔක වෙලාවකට බොඳ වෙලා යයි. වෙලාවකට ওই දෙක අතර තේරුම් ගන්න බැරි වෙයි. වෙලාවකට නිකන් නිදිමත වගේ එයි. වෙලාවට මගේ තෝන්තු ගතිය එයි. ඒක භාවනාවේ විශාල දියුණුවක්. ඒ නිසා ඉස්සෙල්ලා කලුසුදු වශයෙන් විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන ආවට සමතය තමයි ඒ දුවන්නේ. විපස්සනාවට හැරෙනකොට ආස්වාසේ ලකුණු ප්‍රසවාසයේ දකින්න. ප්‍රසවාසයේ ලකුණු ආස්වාසේ දකින්න. මේ දෙක දකින්නේ ආස්වාස ප්‍රසවාසයේ අතරමැද කැලේ ආස්වාසයත් නැහැ ප්‍රසවාසයත් නැහැ. මෙන්න මේක දකින්නකොට තමයි ওই කැටරක් එකේ ඉන්න පටන් අරගන්නේ. එහෙම නැත්නම් සුද බැඳා වගේ බෑ අප භාවනා කරන්න පේන්නේ නැතු වෙනවා. මට දැන් ආනපනේ අල්ලන්න බෑ. එපා වෙනවා. නිදිමතයි.
ඇවිදිනකොට මට තේරෙන්නේ නැහැ බීලද මම ඉන්නේ කියලා. මත් වෙලා වම දකුණ තේරෙන්නෙත් නැහැ කියලා මේ දෙක අතර සමායෝජනයකට එනකොට ඒක අවස්ථා තුනකින් වෙන බවට කියලා දෙන්නේ කිව්වා ලොකු ස්වාමීන් වහන්සේ. හොඳට ගොරෝසු අවස්ථාවේ කලුසු වෙනස තියෙනවා. මේක සියුම් වේගන එනකොට සතිය අඩු වුණා වාගේ, උනන්දුව නැති වුණා වාගේ, අරමුණ බොඳ වෙන්නා වාගේ පෙනුනට අර සමීපව බලනකොට තියෙන දර්ශනය තමයි ඔක තියෙන්නේ. තව ටිකක් වෙලා ගියාට පස්සේ මේ දෙක අතර වෙනසක් නැහැ. මගුල් ගෙදර පෝරුවේ නගලා ඉන්න නෝනයි Taman එක ඇඳේ බුදියන් ඉන්න ගෑණි ගත්තාම අර ගෑණිගේ ලස්සන නැහැ ඇඳේ බුදියන් ඉන්න ගෑණි ගාව. ටික දවසක් ගිහලා මේ බදේ දික් කතා දෙන්න කතා කරනවා. අර පොරොන්දන් 18මත් බලලා කපුවන්ඩ සල්ලි දීලා දෑවැදි දීලා ගෙදෙට්ට ගේන්නේ. ඈතින් බලනකොට අප්පා අඩ සඳ පුර සඳ වන්සේ සොමි ගුණිනා ලබනමවන් සඳසේ සොමි ගුණිනා කියලා ගෙනල්ලා මේ ටික දවසකට මෙන්න මේ පරට්ටි මට වෙන්නන්න බෑ මේකෙන් හැපින්න වාගේ කියලා එළවල දාන්න. ඔය ළඟට බලන්න ගියොත් ඕන එකක් කොච්චර තමයි. ඉතින් පොඩ්ඩක් අතේ දුරින් තියලා ආශ්‍රය කරුවා නම් අම්මා සුන්දර. ලස්සනේ බෑ. ලං කෙරුවා නම් වැඩේ ගියා. ලං වෙනකොට ඕකේ තියෙන අර කළු සුදු වෙනස නැති වෙනකොට ඒ වෙන වෙනස මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට අදාහ ගන්න බෑ. ඉතින් මේදී ජීවිතයක් ඇතුළත, පරියන්ඛයක් ඇතුළත, සක්පණක් ඇතුළත කෙනෙකුට වටහලා දෙනවයි කියන එක පොතකින් කොහොමඩක්වත් කරන්න බෑ, දේශනකින් කොහොමඩක්වත් කරන්න බෑ, ලියමනකින් කොහොමඩක්වත් කරන්න බෑ. අදහන්නේ අර තරම්ම වින්කල දැකපොදී ටිකක් වෙලා යනකොට නෙත් හදාන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉරට හඳට නොකිය හොර රහසේ කාලය ගත වෙනවා. ඉතින් මේ පියා බලනවා. මොකද පිළිගන්න කැමති නැහැ. මොකද්ද මේ කියන්නේ? අනිච්චං. නිට්ටි නෑ. බලාන හිටියොත් පේනවා. ඉතින් අර විශාල සංසාරයක් ගෙනාවු කෙලස් කඳ දිහා මේ බලන්නේ. බලනකොට උපමාන තුනක් තියෙනවා. එකක් බලන අරමුණ, දෙක සතිය, තුන බලන හිත. මේ තුනෙන් අපේ කතාව කොට නැගෙන්නේ මේ බාහිර අරමුණෙත් එක්ක විතරයි. ඉතින් යෝගාවචරයට මේ බාහිර අරමුණේ නියෝජනය වෙන්නේ මගේ හිතය කියලා තේරුම් අරගන්න නැත්නම් මේ ඥානංච ඥාතංච උභෝපි විපස්සති කියන වගේ මේ අරමුණ මේ වෙනස් වෙන එක වෙන්නේ අදාහගන්නේ අරමුණ වෙනස් වෙන්න පුළුවන් කියලා පිළිගන්න අසුරු හිතකට විතරයි. ඒකට ලෑසි නැත්නම් එහෙම චින්තාමය ඥාන නැත්නම් අරක මහා කරදරයක් වෙනවා. මේ බලපංගෝ මේ කළු සුදු තිබුණ එක මේ දැන් වෙනස් වෙලා. ඉතින් ඒකට හිතෙත් පරිණාමයක් අවශ්‍යයි මේ බණ කියන්නේ. ඒ වගේම යෝගාවචරයත් කියන්න ඕනේ මේ දිහා බලාගෙන ඉන්නකොට නිකන් බොඳ වෙන ගතියක් එනවානේ. නිකන් දැලවැන්දා වගේ, එහෙම නැත්නම් මේ කැටරක්කා වගේ, සුදු බැඳුනා වගේ බලාගෙන බැරි ගතියක් එනවා. මේක ලිව්වට පස්සේ නම් ඉතින් ලියන්න කියන්නත් යන්න හොඳ නැහැ. එතකොට මේ කන්ඩිෂනින් වෙනවනේ, ඔළුව තත්ත්වගත වෙනවනේ. ඊට පස්සේ කියන්න පුළුවන් ඔය බොඳ වීම එනකොට සතියෙත් බොඳ වීමක් වගේ වෙනවයි කිව්වොත් අසත්පුරුසයි. ඒ තනිකර වැරද්ද ගුරුවරයාගේ වැරද්දක්. මේ බොඳ වෙන්නේ සතිය කියලා හිතනවනම් මෙහෙම බණ අහපු නැති, කමඨාන් සුද්ධ කරපු නැති වෙනකොට ඒක වෙනවා. ඉතින් ගුරුවරු කරන්නේ ඒක කරේ කුලේ ධාන කිරි දීලා අතපත ගාගෙන ඒ දරුවා පෝෂණය කරනවා වගේ කියනවා. එයා ලව්වම කියන්න ආයෙනවා. අරමුණ ගැන විස්තර කරනකොට එයාට විස්තර කරලා දෙනවා අරමුණ විතරක් නෙවෙයි පුතේ. ඔය හිතටත් ඔකයි වෙන්නේ. සතියටත් ඔකයි වෙන්නේ. බය වෙන්න එපා. අතාරින්න එපා. අතහැරියොත් මම මේකත් කියන්නම්. අතහැරියොත් සමත යෝගාවචරයක් වෙන්න පුළුවන්. සෑහෙන්න පිංදිද්ද වෙනවා. ඕ හැබැයි විපස්සනාව නෑ ගොයියෝ. ඕක තමයි ලංකාවේ සාසනෙට උනේ. ඕක තමයි ඥානාරාම ස්වාමීන් 1913 වගේ ඉඳලා 1940 වෙනකන් රට පුරාම ඇවිදගෙන ගියේ. මේක කොතනකවත් ලියවිලා තියනවද? කියවිලා තියනවද? කිසිම තැනක ලියවිලා නැහැ. කිසිම තැනක කියවිලත් නැහැ. මේ අරමුණක් දැස බලාගෙනකොට විපස්සනා එහෙන් බලනකොට මොනවද පේන්නේ? සමත එහෙන් බලනකොට නම් පොත් තියෙනවා. අපි මැරිච්චාම පුච්චන්න තරම් ප්‍රමාණයක පොත් තියෙනවා. විපස්සනා මොකද වෙන්නේ කියලා කියා ගන්න බැරි වුණා. ඔය සමත එහෙන් බලන පොත අයිසෙක් නිව්ටන් කියපු පොත තමයි. ඔය වෙනස් වෙන පොත අයින්ස්ටයින් කියපු පොත. මම මේ නිකමට කියන්නේ ඉතින් කට්ටිය වචන දන්නේ නැද්ද? මාත් පොරක් කියලා වෙන්නන්න ඕනේ හින්දා.
මාත්මයව දන්නවා කියලා වෙන්නන්න ඕනද. දැන් බලනකොට මේ දේ මේ බවටපත් වෙනවා. මේ දේ මේ බවටපත් වෙනවා. ඒතකොට භෞතික විද්‍යාවක් ගන්න බෑ. මොකද භෞතික විද්‍යාවේ දිග පළල උස කියලා හරියටම අපි තේනවනේ. මේක තමයි මේකේ මේ අණුක භාරය මේක තමයි මේක කියලා ආවර්ත වගේ හරියට තැනක ප්ලේස් කරනවානේ. විපස්සනාට කිසිම තැනක් නැහැ. හැමදේම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන, ක්වක්ස් විතරයි. ඒ වගේ හැඩයක් ආවට පස්සේ තමයි මේක ලෝහද අලෝහද වායුද කියලා බැඳෙන්නේ. ඒක තවත් කඩලා බලනකොට ඒවා කිසිම නීතියකට යටත් වෙන්නේ නැහැ. ඒකේ එක සංකලනවලදී මේකට හයිඩ්‍රජන් කියනවා, මේකට හීලියම් කියනවා, මේ දෙකම වාත කියලා කියනවා, මේක යකඩ කියනවා, මේක පිත්තල කියනවා. নানা ආකාර දේවල් තියෙනවා. ඉතින් අර තවත් පොඩ්ඩක් කඩලා බැලුවොත් ඔය පිටින් තියෙන සෙල්ලමේ කිසිම වෙනසක් ඇතුලේ නැහැ. මේක දැකලා මේක අදාහ ගන්න පුළුවන් නම් මනසට පිස්සු නොහැදුනොත් පුදුමයි. ඉතින් හරියට සයිකියාට්‍රික් අප්සෙට් එක. අර කෙලස් කන්දත් එක්කනේ මේක දකින්නේ. බලබලා හිටපු දෙය වෙන දෙයක් වඩටපත් වෙනවා. ඉතින් මේක ස්කිසොෆීනියා තියෙන කෙනෙක් බැලුවොත්, බයිපෝලා තියෙන කෙනෙක් බැලුවොත් එයාට අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එයාට තේරෙන්නේ නැහැනේ රියැලිටි එක මොකද්ද, concept එක මොකද්ද කියලා. මේක හිතලුවද්ද ඇත්තද කියලා. මේක ගන්නෙත් නැහැ ගුරුවරයා අතට. ගුරුවරයා කියනවා එහෙනම් ඔහොම බලන්න ඉන්න. ආයෙසරයක් බලන්න. ආයෙසරයක් බලන්න. ලක්ෂ කෝටි වාරයක් බලන්න. බලලා කියන්නේ මේ බලහින්න පුදේ විකෘති වෙන හැටි. මේ බලහින්නකද ආස කරපු දේ එපා වෙන හැටි. ඔය කලුසුදු ભેදේ තියෙනකන් හරි රුචි. තණ්හාව. කලුසුදු ભેදේ නැති වෙනකොට මේක බොඳ වෙනවා. මේක ලොඳ වෙනවා. මේක නිකන් මේ මත ගෑවෙනවා. එතකොට ඒ අර ආස කරපු තරමට මේ පාවීමක් වෙනවා. හිතන්න නිකන් මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ගෙනල්ලා යාළුවෝ අපි දිය සායන් චිත්‍රයක් අඳලා ගහනවා විච්චේ. ඒක හරි ලස්සනට කොන් තියලා ඇස් බැම තියලා ඔක්කොම ඇඳලා තියෙන එකට කවුරු හරි ගිහලා ස්ප්‍රේ එකකින් වතුර ටිකක් ගැහුවොත් මොකද වෙන්නේ? අර නාරු බේරිලා අර වගේ තියෙන මේව නැතුව යනවා. තෙල් සායම එක වෙන්නේ නැහැ. දිය සායම වෙනවා. ආන්න ඔය වගේ තමයි මේ ලස්සන අපි ඇඳලා තියෙන චිත්‍රයට පුත්‍රයන් වහන්සේ පොඩ්ඩක් ස්ප්‍රේ එකක් දාලා පෙන්නුවා. දැන් අර සීමා මරියාදාවල් නැහැ. ඔක්කොම නිකන් බලුවමනයක් වාගේ. ඔක්කොම නිකන් බොද වෙලා යනවා. ඉතින් නාකි වෙනකොට නම් කොහොමදත් වෙනව ගොයියෝ. හැස්පෙන්නේ නැතිකොට කන් ඇහෙන්නේ නැතිකොට ඕක වෙනවා. දැන් මේක බුදුහාමුදුරුවෝ කියන්නේ පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිවියේදී ඔදේ තියේදි කරන්න කියලා. කොරයි ඊට පස්සේ අඩු ගන්නකට මැද වයසේදී කරපල්ලයි කියලා. ඉතින් ලංකාව වගේ රටවල වල සෑහෙන දැන් මේ ජනගහනේ වැඩි හරියක් වැඩි මහල්ලෝ තමයි ඉන්නේ. ළමයි හම්බ වෙන අඩුනේ. ෆර්ටිලිටි එක බැහැලා දැන් මේ දවස්වල. මිනිස්සුගේ ගුණ හරිපැන්න නම් ගොඩක් තියෙනවා මොකද ළමයි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නාකිච්චංගෙන් පිරීලා තියෙන්නේ. දේශපාලනෙමුත් මේ ටික යනවා නම් හොඳයි කියලා තමයි ඉලන්දාරි කියන්නේ. අපිත් ඔක්කොම දැන් අවලංගු කාසි වගේ වෙලා. ඉතින් අර තීක්ෂණ බැල්ම වයසට යනකොට පේන්නේ පරාජයක් වගේ. මට ඇස් පේන්නේ නැතුව වෙන්න ඇති. ඉතින් අම්මෙන් අහුවම කියනවලු මට ඇස් පේන්නේ නැහැ දුව මේ 30 සැන්තිරිය ඇවිල්ලා කියලා කියනවලු. මේ 70ක් විතර වයස මට ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා බොඳ වෙලා පොන්න කන්නඩියක් කරන් මම 30 සැන්තිරිය ඇවිල්ලායි කියලා. එතකොට මේක පිළිගන්නේ පරාජයට දාලා. දැන් හොඳ තරුණ වයසේ කෙනෙකුට දාලා බුදු කෙනෙක් මේක කියලා තියෙන මේක විශේෂ දෙයක් මේක සුවිශේෂයි මේකයි විපස්සනා කියලා බලලා එක දවසක දැක්කනම් ඕනම දෙයක් වෙලා බලාන ඉන්නකොට 30 සැන්තිරිය එනවා. එතකොට නම් 30 සැන්තිරියම තමයි. මේක නෙවෙයි වැදගත් දෙය. හරියට මේ දෙන්න විදින එක නෙවෙයි වැදගත් දෙය. මේක කාට හරි කියන්න හිතන එක. නිකමට අපි හිතමු අපි තියෙන සාසනික උදාහරණයක් අරගෙන සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනකොට ලෝකේ ඉන්න ඔක්කොම පසේ බුදුරජාන් වහන්සේලා අපවත් වෙන්න ඕනේ. දැන් පසේ බුදුරජාන් වහන්සේලා මේක දැකලා තියෙනවා. Taman නිවනුත් දැකලා එයාට කියන්න බෑ. අපි එයාට කියන්නේ ගොළු බුද්දයි කියලා. ඊ වැඩන්නේ අනන්ත අප්‍රමාණ පසේ බුදුරජාන් වහන්සේලා පහළ වෙනවා. ඔය ගන්ධමාදන පර්වතේ නැත්තම් ඉසිකිලි පව්වේ පුදුම තෝගයක් කියන කිසිම විදිහට මේක හෙලි කරගන්න බෑ. ඉතින් අපිටත් වෙන්නේ භාවනා කරනකොට මේ දේ පිළිගන්න කැමති නැති නිසා හෙලි කරන්න කැමති නැති නිසා හෙලි කරන්නේ නැති නිසා
ඉතින් අභාවයට යන. ඒක හරියට මේ පැලේ ඇටේ පැලවෙලා ඉන්නේ. ඉතින් එතකොට කියලා දෙන එක නයි ඉගෙන ගන්න එක නයි. එයාගේ පෙරපින් මෝරලා පස්චිම භවිකෙක් වෙලා මම දැනගන්න ඕනේ. ඕක දිහා අපි බලමු පේනතේ. අදාහගත්ත දෙනේ බලන්න ආස දෙන්නේ මේ බලානේ හිටියොත් මේ 11 ආකාරයේ දකින්නට මේක බොඳ වීම, එපා වීම, කම්මැලි වීම, අසරණ වීම, රැහින් අයින් කරා වගේ වෙන එක නිකන් කණ්ඩත් එපා වෙනවා, නින්දත් එපා වෙනවා. මහා මොකද්ද මුස්පීන්තු ගතියක්, මහා එපා වෙච්ච ගතියක් එනවා. ඉතින් ඒක අරණ්‍යයකදී වෙනකොට එකක්. ගෙදර දොරේ වුණොත් අපි එක්ක සූදු කෙලිනවා, එක්ක බොනවා, එක්ක ගෑනු පස්සේ යනවා, මොනවා හරි එකක් දා ගන්නවා. එතකොට අර හිතේ අර ඩෝපමයින් හෝමෝන් එක එන්නේ නැහැ දැන්. විචිත්‍රතාවයේ ඇති වෙනකොට එනවනේ එන ඔය අපේ රසායනික ශරීර වෙනස්කම්. දැන් මෙතෙන්දි කොයි එක දැක්කත් උතුරු දැක්කත් දකුණු කුරු දිවයිනේ දැක්කත් උත්තර ද්‍රවයේ දැක්කත් දක්ෂිණ ද්‍රවයේ දැක්කත් සැප වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් භාවනා හරිය ගියත් භාවනා වැරදුනත් මේක පේන්න පටන් අර ගන්නවා. මේකේ තියෙන්නේ කෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම දේ. සංස්කාර ස්වභාවය. ඒක ඇති වෙනවා නැති වෙනවා. මේ පැත්ත මේ පැත්ත කොයි පැත්ත බාර පෙරලා බැලුවත් ඕක තමයි වෙන්නේ. ඉතින් ඒක වෙනකොට ඒක හෙලිකිරීමේ දක්ෂකම තමයි ශාසනය කියන්නේ. ඒක තමයි අපිට ලැබිලා තියෙන දායාදයේ 15000කට වැඩි සූත්‍ර විතරක් අපිට තියෙනවා. දැකපු කෙනා තමයි ලැබිච්ච විදියට මේක ලිව්වා. හරියට සීගිරියේ කැටපත් වවුර වගේ මාත් වෙනකොට මෙහෙම තමයි ආවේ. නමුත් කරගෙන යනකොට බහනදී මට මෙන්න මෙහෙම වුණා. තව කෙනෙක් කියන උඹට එහෙම වුණාට මට උනේ ඕක මෙහෙමයි. ඉතින් ඒ හැටියට කට්ටියගේ චර්ච සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි මේ වෙනස් වීම දැකලා මේක දිහා බලන්න පුළුවන් බලනවා කියලා යන්න ගියොත් අර පුදුම විදිහට මම ඊයේ විස්තර කරා වගේ මේ සමාජය අපිව පිළිකුල් කරන්න පටන් ගන්නවා. සමාජයට ඕනේ ආස්වාදයේ විදිනවා දකින්න. සමාජයට ඕනේ ඒක මේක වෙන් කර නිකාය ભેද හදාගෙන ආගම් ભેද හදාගෙන රණ්ඩු සරුවල් තියාගෙන ගහ බනාගෙන ජීවත් වෙන එක තමයි ලෝකෙට ඕන කරන්නේ. එහෙම නැත්නම් ළමයි හම්බ වෙන්නේ නැහැ. ළමයි හම්බවීම සඳහා ඒ කෙලෙස් සුද්ධීපණය වෙලා එන්න ඕන. දැන් මේ වෙනකොට වෙන්නේ ඒ වගේ තියෙන අර රසකාරක ගතිය අයින් වෙලා නැත්නම් ඩෝපමයින් හෝමෝන් එකේ අඩු වෙලා කොයි දෙයක් කෙරුවත් නැතත් නිකන් සිටිජේ දිහා බලා ඉන්න වගේ මොහොත උඩ පහළ යන රැල්ල දිහා බලනවා වගේ නෙවෙයි. ඇතුළේ ගැඹුරු දිහා බලනකොට කුදෙත් බැලුවත් එක හැන්දෑව බැලුවත් එක. ඒක පිළිබඳව කාටවත් ලියන්න හිතෙන්නේ නැහැ. ඒක පිළිබඳව SMS එකක් යවන්න හිතෙන්නේ නැහැ. හොට්මේල් මැසේජ් එකක් යවන්න හිතෙන්නේ නැහැ. කාටවත් කියන්න හිතෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේ හිතෙන හැමදේම අපායයි. එහෙම හිතෙන හැමදේම කෙලෙස්. අද ජනමාධ්‍ය එළියට ඇවිල්ලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇවිල්ලා ගොඩ එන්න දෙන්නේ නැහැ. කොහේ හැංගිලා හිටියත් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නෝට කියන්නේ ඈත අපි හැංගිලා හිටියත් විස විදපු ඊතලේ ගිහලා කෙලින්ම හදවතට විදිනවා. අපේ પરම්පරාව නම් ඔය ටාන්ද මොකක් හරි කලබගැනියක් කියලා හැඳි ගෑවිලා මැරලා යයි. දැන් ඇවිල්ලා තියෙන પરම්පරාව දිහා බලන්න. දෙවෙනි પરම්පරාව දිහා බලන්න. අපේම දරුවෙක් අපේ මොන දැන් අපි මැරිලා ගිහිල්ලා ওই මුනිපිටියගේ බඩේන ඉපදෙන්න තියෙන්නේ. උන්දලා අපිට මොනව උගන්නයිද? පුති බින්න මෙහෙම එකක් තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා එකක්. බින්න මෙහෙම එකක් තියෙනවා විපස්සනාව කියලා එකක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා කියයි. දැන් අපිට පේනවනේ දැන් දෙවෙනි પરම්පරාවට වෙලා තියෙද්දී හොඳටම පින් කෙරුවොත් තමයි ඔය මිනිපිරියගේ බඩේ උපදින්න පුළුවන්. නැත්නම් සර්පයේගේ බඩේ, එහෙම නැත්නම් බැල්ලියගේ බඩේ, එහෙනම් අපායේ. එතකොට නම් ගොයියෝ ගොඩේමනක් නැහැ. ඉතින් මේ ආවේ මොකද්දෝ පෙරකල පිනකට. හැබැයි මේ සැරේ ගස්සගත්තොත් ආයෙත් මෛත්‍රී බුදුහාමරගේ පිහිට තමයි. කියන්න බෑ එදාටවත් ඔලු උස්සයිද කියලා. එවැනි එයා සමාන බරපතල දෙයක් මම මේ කතා කරන්නේ. මේක දැක්කොත් යා කියන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසාරී ගියත් පිම්බීම හැකිලිමේදී ගියත් වම දකුණෙන් ගියත් කොහෙන් ගියත් එකම දේ තමයි මේකේ තියෙන සනාතන දුක. මේක නැති කරන්න තමයි මේ දෙයයන් වවපු ලෝකේ දුක නැති නගර හදලා පුරංගනාවන්ගෙන් පුරවලා නගර පිරිසුදු කරලා පුරවැසියන් දීලා යාන වාහන දීලා බලපුවාම අපි නගරයට ගියාම අපිටත් වෙන අම්මා මේකත් ලෝකයක් ධර්මානිස් බලවකෝ වැඩ අම්මද බොල
ඔය සදර්න් එන්ඩ් එකේ තියෙන ගේට් මේ පාලමේ මං එද්දි මෙල්බන් ගිය වෙලාවක වහනේ හිටියා 3-4. ඊට පස්සේ කිව්වා මේ ඊයේ පෙරේදත් ඒකෙන් මිනිස්සෙක් මැරලා තියෙනවා. ඒකේ ඒ වෙලාව විතරයි බලන්න පුළුවන්. මොකද පොලිස් ගාඩ් එක දාලා තියෙන්නේ වහන් නතර කරන්න තහනම්. මිනිස්සු කරන්නේ නතර කරගන්න ඩක්කාලා පයින්නවා ගඟපල්ලි. මේ හොඳට දියුණු රටවල් මේ මම කියන්නේ. එතකොට කිව්වා එතන හිටපු එක්කෙනේ කොයි නිවුස් දාන්නේ නැහැ. මොකද ඒක දැක්කොත් විශාල පිරිසක් ඒ රැල්ලට ගිහිල්ලා පැනලා මැරෙනවා. හිරෝෂිමාවෙත් ජපානයේම මැරිච්චව කියන්නේ නැහැ. කියපු ගමන් 18 ළමයෙක් මැරුණා කියලා දැම්මොත් ඊට පොහෙන්ද බලන 18 20ක් 30ක් අර විදිහටම ගොඩනැගිල්ල පැනලා මැරෙනවා. වෙනමම තනක් තියනවලු සිදිනසා ගන්න. ඒ පසුගිය කොරෝනා විශාල ප්‍රශ්නයක් වෙලා කිව්වට පස්සේ එක්කෙනෙක් කියලා තියුණා ජපානයේ හුඟට සාර්ථක උත්තර දුන්නයි කියලා පළවෙනි රැල්ලට. දැන් නම් හිතන්න ටිකක් අමාරුයි. ඒක ආටිකල් එක දාලා තියුණා මේ ඒ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වෙනකන් කොරෝනා වලට මෙච්චරයි ඔක්තෝබර් මාසේ විතරක් සියදිනසා ගැනීම මෙච්චරක් වෙලා තියෙනවා. ඒ රටවල ජීවත් වෙලා ඇති වැඩක් නැහැ. මොකද බොහොම සීක්‍රෙන් ජන ශූන්‍ය වෙන රටවල්. මේවා මොනවත් නැහැ. ඒතර ජපානයේ යම් ප්‍රමාණයකට මහායාන බුද්ධ ආගම තියෙද්දිත් ඔය. ඉතින් ඒ වගේ දෙයක අපි මේ දේවල් මැරෙන්න ඉස්සෙල්ලා දැක්කොත් මේක ශූන්‍ය දෙයක් කියලා එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා. අපි මෙතෙක් කල් පිටුවේ මේක මමය, මගේ ආත්මේ කියා ගන්න අපි හොරොප්පු ගහනවා, අස්සම් කර ගන්නවා, নানা ප්‍රකාර දේවල් අයිති කර ගන්න යනවනේ. ඉතින් ඒක නිසා අර අක්කන වේදී කියලා කියන්නේ ඒව වෙච්චවයි. ඒකට ප්‍රශ්නයක් නැත්තේ නෑ. අයිතිවාසිකම් තෝම්බු පොල්මක්කාරකම් අයිතිවාසිකම් ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකට යන්න බෑ. මේක මම නෙවෙයි කියන්නේ ඉගෙන ගන්නයි කියලා. ඉතින් ඒකත් අර හිතලා කටපාඩම් කරලා ඉගෙන ගන්න එක නෙවෙයි මේ කතා කරන්නේ. අපි පේනවා මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන වගේ දේවල් දන්නේ නෑ. මම ඉන්නේ ගෑනු ඇඟකද පිරිමි ඇඟකද කියලා. ඒව දන්නේ නෑ, මොනම විදියකින්වත් දන්නේ නෑ. ඉතින් හැමදේම හැදිලා තියෙන ඕකෙන්. ඒක සංවිතියකට ආපු ගමන් මෙන්න ගෑණියක් පිරිමියෙක් පිළිබඳ හැඟීමක් පහල කරනවා. පිරිමියෙක් ගෑණියෙක් කෙනෙක් හැඟීම පහල කරගන්නවා. රත්තරන් වලට කැමැත්ත ඇති කරගන්නවා. අසුචි එපයි කියලා කියනවා. මොන යුද්ධයක්ද මේකේ? මේක මෑතකදීනේ අපේ භාෂාවට ආවේ මේ හැමදේම හැදිලා තියෙන මේ මූලික පදාර්ථ වලින් කියලා. දැන් මේගොල්ල බලනවා මේකේ ගෝඩ් පාටිකල් එක මොකක්ද කියලා. දෙයයන්ාංශේ නියෝජනය කිරුවේ මොකෙන්ද කියලා. ඉස්ලාම ඩෝල්ටන්ගේ කාලේ කිව්වා දෙයයන්ාංශේ අණුව හැදුවා. ඒ අණුව වලින් ඕන දෙයක් හැදෙන්න පුළුවන්. හැබැයි දෙයයන්ාංශේ අණුව ඊට වඩා කඩන්න බෑ කියලා. ආන්න ටික කාලයක් යනකොට ඒක කඩලා ඒක පරමාණුවක් හැදුවා. ඊට පස්සේ කිව්වා පරමාණු තමයි මූලික උපමාංගේ. මේකේ හදපු මේ ගොඩනැගිල්ල හදපු ගඩොල් කැටයක් වගේ. ඒක දේව නිර්මාණයක්. ඊට පස්සේ අපේ අධ්‍යාපනයේ ඉවර වෙගෙන යනකොට පැහැදිලිව පේනවා පරමාණු ඇතුලේ න්‍යෂ්ටියක් සහ අන්තු තියෙනවායි කියලා. මේවත් එක එක කඩ කඩ යනකොට කිව්වා එහෙනම් දෙයයන්ාන්තයට අඩියෙන් තව මොකක්ද යක් තියෙනවනේ කියලා. දැන් මේ දවස්වල සර්න් එකේ පුදුම විදියට හොයනවා මේකේ ගෝඩ් පාටිකල් එක මොකද්ද? දැන් දෙයයන්ාන්තේ විසින් කිසි කෙනෙකුට අත තියාගන්න බැරුව හදපු මූලිකම පදාර්ථය මොකද්ද කියලා. ඉතින් ඒක හරි ලස්සන කෑල්ල. ඒක හොඳටම ලියවෙන පොත්පත්. ඒක පිළිබඳව ලියන හොඳ සයන්ටිෆික් මැගසින් ඔක්කොටම ෆන් කරන්නේ කතෝලික පල්ලිය. පුදුම තොරතුරු තියෙනවා. ඉතින් මම හුඟා තොරතුරු යනවිල මම කව සාංශනවකට පුදුමයි සාංශ මේව දැන් ප්‍රසිද්ධියේ. ඔබ අන්ති දන්නේ නැද්ද කියලා ඔය සංගරා ඔක්කොම කරන්නේ කතෝලික පල්ලිය ගන්න. අපේ බුදුරජාණන් වහන්සේ කියපුවා ත්‍රිපිටකයේ තියෙනවා. ඒක හිමිකම් ඇවිරිලා නැහැ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. නමුත් ඒක කොච්චර කිව්වත් අපිට මේ PhD හම්බෙන්නේ නැහැ. MSc හම්බෙන්නේ නැහැ. ඩිප්ලෝමා හම්බෙන්නේ නැහැ. අර මොන හරි කුණු හarpයක් එල්ලගෙන කතා කරුවා නම් පාරට බහින්න ඉස්සලා ෆන්ඩ් එකකුත් හම්බ වෙනවා. වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් මේ ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් කඩාගෙන ගියා. දැන් විශ්වවිද්‍යාල ලංකාවේ තියෙන හැම එකේම ත්‍රිපිටකය විපස්සනාව සතිය PhDs වලට ඇවිල්ලා. මම සන්තෝෂ වෙනවා ඒ ගැන. ඊට තේරෙන පටන් ගන්න තියෙනවා අපි මෙතෙක් කල කරගෙන ගිය දේවල් තන්නේ ක්‍රම කවුදෝ දීපු ලනුවකට
අනුව අපේ මේ මිනිස්සු හැඩගස්වල මේ වෙනස් වීම දකින්න නැති වෙන්න ඔබට ස්ථිරවම නමට අන්තිමට අකුරු දෙක තුනක් දෙනවා. මේ දාන්න BS කියලා දෙනවා බුල්ෂිට් කියලා. MS කියලා දෙනවා more shit කියලා. PhD කියලා දෙනවා piled deep and high කියලා. piled high and deep කියලා. ඒ වගේ නන් දෙක තුනක් දැම්මට පස්සේ අම්මට දෙ හාමුදුරුවොත් නමට පිටිපස්සෙන් ඒක දාගන්න. හරිම ලක්ෂණයි වැඩි. ඥානන්ද සාන්ත කියනවා මේ පොත් ගත්තාම ඥානන්දවනේ මේ බික්කු ඥානන්ද කියවම පොත විසි කරනවලු. වැඩක් නැහැ නේ මෙයාට PhDත් නැහැ MSCත් නැහැ නිකම්ම නිකන් ඥානන්ද කියලා. මොකද අර ක්‍රමයෙන් තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේට බොහෝම ඉස්සරයි බුදුරජාණන් වහන්සේ මේ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වීම සහ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීමනේ අන්නේ තියෙන එල්ල කරලා බැලුවොත් එයාට පේනවා මේ මුළු පදාසෙම මුළු ගලම පලන්න ඕනේ නැහැ. ඒ වගේ බරපතල වගේ කීමක් අවශ්‍ය නැහැ. මේ ගලට ගහගෙන යනකොට ඒක තැනක පැලිරක් එනවා. අන්නේ පැලිරට කුඤ්ඤ තියලා ගැහුවා නම් ඊට පස්සේ ගල පලනවා. මේ ගල පුංචි අංශු වල කඩන්න ඕනේ නැහැ. කටුකුරුද්දේ ස්වාංශ කියනවා උඩ පැනලා කේල් ගහට එකපාරක් ගහුවට පස්සේ කේල් ගහ ඇතුලේ බොඩයක් මදයක් නැහැ කියලා කෝක පතුරුක කීතුකක බලන්න දෙයක් නැහැ. එක සැරේ ගහන්න ඕනේ. අලකොල ලන්දකට දීපුවම කඩුපාරක් අය හැම ගහේම ආය කැපිච්ච නැති කොටසේ තියනවාද කියලා හරපද්ධතියක් මදයක් තියනවාද කියලා බලන්න දෙයක් නැහැ. ජපේර බය වෙන්නේ මුළු එකම නැති කරන්න වෙයි. ඉතින් අපි මට මහලු ආයතේ බැරිය වේන ගායනා පෙරසේ කියලා මම ලබන ආත්මේ ටික කරගන්නම් කියලා දැන් යනවා මල් වඩ අරගෙන පොලිමේ යනවා. වර්ණ කොඩි හොල්ලෝල පොලිමේ යනවා. බෝධි පූජා දෙනවා අනේ දුවට බබෙක් හම්බෙන්න ඕනේ. මට මේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න හම්බෙන්න ඕනේ. මට මේ වීසා එක හරියන්න ඕනේ කියලා බුදු ආමතුරන්ට මොනවා හිතනවාද කියලා මට සෑකයි වැඩි බැරි වෙලාවත් බෝ ගහේ හිටියොත්. අද ඒකත් වවාගෙන කන දැනට ඇවිල්ලා තියෙනවා. මම හයියෙන් කියන්න හොඳ නැහැ මොකද අපලයි. නත් මෙතන මේ වැඩමිමේම මේ හෝල් එකේම 274ක් රිට්‍රීට් කරුවයි කියන්නේ නම් විශාල වැඩක්. ඔය වැනි වාතාවරණයක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් දොරවල් වහලා තමයි කරන්නේ. ප්‍රසිද්ධිය කෙරුවා නම් එහෙම ඔය 274 කරන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම්ම මේක වවාගෙන කන පෙරේත 70ක් ඉන්නවා මේ ආගම්කාරයෝ. කියන්නේ බුද්ධ ආගමත් ඇතුළුව. ඒගොල්ලන්ට තමයි මේක බරපතල ප්‍රශ්නයක් වෙන්නේ. මේ කෙලෙස් කඳ පළලා මොනෝ කරන්න දප්පෝක තියාගන්න එපායි. ඊගා પરම්පරාවට ගෙනියන්න. අපේ මේ හඩු ගඳ ගහන්න. අපේ ජීවන සුවඳෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක පළලා සුණු විසුණු කරන්න ඕනේ නැහැ. මේක භංගුර බව දන්නවනම් මේක ගහනකොට පැලෙනව බව දන්නවනම් ඊට පස්සේ ඉච්චර නටන දෙයක් නැහැ ඒක. අනික් කට්ටිය මේක තාම මේකෙන් මාල හදාගෙන වලලු බැඳගෙන මැණික් ගල් ඔබ්බවගෙන නටනවා. දන්නේ එක දන්නවා මේ කොයි දේ කොහම කෙරුවත් ඒ වගේ තියෙන්නේ මෙන්න මේ වගේ ඇතිව නැතිව යන ස්වરૂපයක්. වැඩි කොටසක් බදාගත් එක්කන ඒ කොටසේ කොතනක අනිත්‍ය භාවය ආවත් පෙළෙනවා. අඩු කොටසක් බදාගත් එක්කන එයාට අනිත්‍ය භාව වෙනවා. නමුත් එයා දන්නවා මේ අනිත්‍ය භාවයෙන් පෙළීම අඩුයි කියලා. මොකද අල්ලන්නේ නැතුව ඉන්න බෑ මේක. හොඳට මතක තියාගන්න මේ 100%ක්ම අතහැරලා කරන්න බෑ. අපිට කරන්න තියෙන පුංචි කොටසක් ගන්නවා. පරිේශණයේ සඳහා එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ සඳහා ඒක හොඳට බැලුවොත් ගත්ත කොටස අඩු නම් ඒක වෙනස් වෙන එක වෙනස් වෙනවා. නමුත් ඒක මට එන නපුර ඉන්ෆ්ලික්ෂන් එක අඩු. මේක තමයි අද ජනමාධ්‍යයට හෝ විද්‍යාවට තේරුම් ගන්න බැරිලා. දිගට පුටුවාන්තරන තොගයක් ගන්න හදනවා. තොගයක් ගන්න බෑ. ඒ වගේම ඊටාම වැදගත් දේ තමයි මේ පුංචි අංශු එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන්නේ කිසි කෙනෙක් ලෝකෙ පැකිලෙන්නේ නැහැ. නමුත් මේ හැඩ ගැහිලා මොකක් හරි හැඩයකට ආපු ගමන් අනිවාර්යයෙන්ම ඒකට මනාපමනාප දෙක පහළ වෙනවා කියන එක මහා පුදුමාකාර හුනියමක්. ඒකට බුදුරජාණන් වහන්සේගේ මේ බෙදලා බලන ක්‍රමයට කියන්නේ විභජ්‍යවාදය කියලා. ඒකට කියනවා මේ ඕනම දෙයක් ගත්තාම ඒක දෙන ඉතාම කුඩා අංශුව වෙන් කරගන්න. ඉතින් මනසෙන් වෙන් කරගන්න ඕනේ. අරගෙන බලන්න මේ අංශුව මට තකන්නේ මාව මායින් කරන්නේ මං එයාට මායින් කරන්න බෑ. නමුත් මේ සමූහය ආපුවම
ඒ හැඩය ආපුවාම ඒක නේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා කියන්නේ. ඒ බුරුමේ පන්දිස්වාංශ කියනවා දැන් තියෙන බෙන්ස් කාර් එකක් මම හිතන්නේ ඒ දවස්වල කියනකොට නම් ලක්ෂ 300 400 විතර වුණා. දැන් නැති දෙගුණ වෙලා ඇති. ඒ බෙන්ස් කාර් එකක් අරගෙන කෑලි ඔක්කොම ගලවලා මේ වගේ ශාලාවක අපි වෙන් කරලා දැම්මොත් ඔය සතිපාසලේ ළමයෙකුට ඇලිකොත් බබා මේක ඕන එක සෙල්ලම් කරගෙන ගන්න කෑල්ලකට ගන්න කියලා පොඩියෙකුට ගන්න තරම් සෙල්ලම් බඩුවක් ওই වාහනේ නැහැ. ඔක්කොම මජං ගෑවිත් විකෘති හැඩ තියෙන කෑලිනේ තියෙන්නේ. කෑලි ගලවලා බලනකොට. නමුත් ඔක්කොම එකතු කරුවට පස්සේ අම්මට මෙච්චර ලක්ෂ ගානක වටනවා ඒක ඕටෝමොබයිල් වෙනවා. ඔටෝමැටික් වෙනවා. අර කෑලි එකකවත් නැහැ ඔටෝමොබයිල් ගතිය. ඒ කෑලි අපි දන්නවා වෙන් වශයෙන් ගත්තොත් මේකට බෙන්ස් කියන්න බෑ. මේකට රථේ කියන්න බෑ. කෑලි එක දාන්නවා. එහෙනම් මේ එකතු වුණාට පස්සේ ඒකට ප්‍රේම කරන එකට ආස කරන එක වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා මේ කඩලා බිඳලා බලන ක්‍රමය සහ සමස්ත වශයෙන් බලන ක්‍රමයේ කියන දෙපැත්ත දන්නේ නැත්නම් කෙනෙකුට එහෙම නැත්නම් ඒකට තමයි අපේ මොලේ වම් මොලේයි දකුණු මොලේයි කියලා දෙකක් දීලා තියෙන්නේ. ඒ දෙක සමබර වාවේ නැත්නම් අපි එක්ක කඩා බල බිඳලා බලන විද්‍යාව පැත්තට ඕනට වැඩිය නැඹුරු වුණොත් අපිට සමස්තය දැක් ගන්න බැරි වෙනවා. පොදු වස්තුව දැක් ගන්න බැරි වෙනවා. පොදු වස්තුව බැලුවොත් ඒ කඩලා බිඳලා බලන්න කැමති නැහැ. අපි කැමති නැහැනේ අපේ දරුවෙක් මරලා කෑලි වලට කපලා ඒ ළමගේ මේ කෑලි තියනවා කියලා බලන්න අපිට හිතන්නවත් බෑ. ඉතින් මෙන්න මේ දෙක අතර මිනිස්සයා මේ විශේෂ පෘථජ්ජනයා පුදුමාකාර තැවිල්මක් තැවෙනවා. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම කපලා කෑලි අයින් කරන්න ඕන කමක් නැහැ. මේ විශාල කෙහෙල් ගහේ මේකේ හරයක් නැති බව, මදයක් නැති බව දැනගන්න මුළු කෙහෙල් ගහම පතුරු ගහන්න ඕනේ නැහැ. මේ හුඟ දෙනෙක් බය වෙලා තියෙන්නේ මුළු දවස පුරාම සතියින් ඉන්න ඕනේ. එන හැම හුස්මම බලන්න ඕනේ. කිසිම බාහිර අරමුණක් එන්න බෑ. මගේ හිතට කොහොමඩක්වත් කෙලෙස් එන්න බෑ කියලා අපිට මවල දීලා තිනවා කේවල පරිපූර්ණ සුද්ධ තත්වයක්. මේක කවදාකවත් කරන්න බෑ. අපිට තියෙන්නේ ඉස්සර තරම් කෙලෙස් එන අඩුයි. වෙනදට වැඩි හුස්ම ගන්නක් බලන්න පුළුවන්. වෙනදට වැඩි ප්‍රමාණයක් කෙලෙස් අඩු කර ගන්න පුළුවන්. වෙනදට තරම් එන කෙලෙස් ප්‍රමාණය දැන් ගණන් කරන්නත් පුළුවන් කියලා පොඩ යනවනම් මේ මහා කෙලස් කන්ද එහෙම නැත්නම් මේ මෝහ පටල එක චිත්තක්ෂණිකෙන් කඩන්න පුළුවන්. එක සති චිත්තක්ෂණිකෙන් කඩන්න පුළුවන්. ඉතින් අන්න ඒ තාවට බවට එනකොට යා සූර වීර ධීර තත්වයකටපත් වෙලා ඉන්නවා. තාම කඩලා ඉවර නැහැ. තාම කඩලා ඉවර නෑ දන්නව ටක් ගාලා මෙහෙම කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ඒ අධිකාරී ශක්තිය එන්න භාවනාවේ කොච්චරක් භාවනා කරන්න ඕනද කියන එක. එක එකනාගේ මත වෙනස්. ඒ සමහර ඇත්තෝ කියනවා හැමදේම ඇති වෙලා නැති වෙලා යන තත්ත්වයට එනකොට කෙනෙකුට සෑහෙන අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. තව සමහර කියනවා නෑ බලවත් බංග ඥාණයට එනකොට තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ මේ සියල්ලම ඇති වුණා නැති වුණාට වැඩියෙන් තියෙන මේක බිඳී යෑම තමයි. තව සමහරු කියනවා බිඳී යෑම නම් වස්තු සියල්ලම කෙරේ සමසිත දාන්න පුළුවන් වෙනකොට තමයි මේ සෝවාන් මාර්ගයට කිට්ටු වෙන කියලා. ඒකට අපි සංඛාර උපේක්ඛා ඥාන කියලා කියනවා. මේ තියෙන හරියක් දේවල් අතර තාරාතිරන්නේ නැහැ. අර ලොකුයි මෙයා පොඩි මෙයා රුචි මෙයා අරුචි මෙයා මනාපයි අර යමනාපයි ඒ මොකුත් නැති මේ ඔක්කොටම සමසේ දාන්න පුළුවන් නම් ඒකට ලෝකයට අපිව දරන්න බෑ. ලෝකයා අපිට කියන ඵලය යන්නේ කියලා. මොකද ලෝකේ තියෙන මේ තාරාතිරන්නේ ලෝකේ තියෙන මේ අරනිකාය මේ නිකාය අර කුලේ මේ කුලේ අර දැනුම මේ දැනුම කියන එකනේ. ඒකමනේ අපි දරුවන් පෝෂණය කරන්නේ දරුවන්ට දෙන්නේ අධ්‍යාපනය කියලා. අධ්‍යාපනයේ දෝෂයක් නැහැ. අපි හැම දෙයක්ම කරේ සමහිත බලන්න ගියාම අපි ඒකට කියන්නේ කම්මැලි හිත කියලා. ඒකාකාරී හිත. හරිම බෝරින්. ඒක අගේ කරන්න කිසි කෙනෙක් දන්නේ අපි ඒකට මේ අරක්කු පාවිච්චි කරනවා. කුඩු ද්‍රව්‍ය පාවිච්චි කරනවා, මත් කුඩු පාවිච්චි කරනවා, ගෑනු පාවිච්චි කරනවා, සූදු පාවිච්චි කරනවා, নানা ආකාර දේවල් කරනවාට කම්මැලිකම නැති කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ කම්මැලිකම භාවනාව ඉතාම වැදගත් අවස්ථාවක්. ඕක හොඳ සිහියෙන් හොඳ අවදියෙන් මේක පහු කරා නම් ඕක එහා පැත්තේ පුදුමාකාර ජවාදික තැනක්. මේක හරහා යන්න බෑ. ගියාට පස්සේ පේනවා කෙලෙස් සියල්ලම නැති කරන්න ඕනේ නෑ. අවබෝධය ලබන්න. මට නැති කරන්න පුළුවන් කියන මේ හැකි සංඥාව. මේ හැකි සංඥාවට අපි කියනවා
ශාසනය කියනවා අප්‍රමාදය කියලා. අප්‍රමාදී කියලා කියන්නේ අපි වැඩේට බහිනකොට දන්නවා මේ පෙනුමට මම විශාල දෙයක් එක තමයි රණ්ඩු කරන්න වෙලා. ඒ වුණාට මට මේ සතිය කියන තියුණු ආයුධය තියෙනවා නම් අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්. ඒ නිසා මම කැඩුව කෙනෙක් වගේ තමයි මේකට මුහුණ දෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ නලාගාරංව කුංජරෝ කියලා විශාල උණපඳුරක් ගාවට අලියෙක් ගියාම ඒ අලියට විශාල උණපඳුර බින්දින්න බෑ වගේ නෙපෙන්නේ. බටපඳුරක් ගත්තත් උණපඳුරක් ඌ කරන්නේ එක ගහක් ගලවනවා. එක ගහක් ගලවුවට පස්සේ ඒක පුළුවන්. දෙකක් ගලවනවා, තුනක් ගලවනවා. ඊට පස්සේ උණපඳුරක් නැහැ. අපි වෙලා තියෙන අර කන්ද දකින්නට බය වෙනවනේ. මේකට අත තියන්න බෑ. අපි ඒකේ සයිස් එක බලන්නකො විශාලයි අපිට කරන්න බෑයි කියලා. ඒක කියන්නේ පෞරුෂත්වයේ හීන භාවයකින් මේක කරන්න බෑ. මේ පෞරුෂත්වයේ වැඩිම සඳහා වැදගත්ම වෙන්නේ භාවනා කරන එකම තමයි, හැබැයි නෙවෙයි. මේ වෙනදී හරියට කියන්න පුළුවන්කම. භාවනා කරනකොට සිදුවෙන දේ ඒ විදියටම හෙලි කරන්න පුළුවන්කම තමයි රහස තියෙන්නේ. ඒකයි මේ සාකච්ඡා අනුග්‍රහිතය හරි වැදගත්. ඒක සඳහා අපි අතර ලොකු විශ්වසනීය භාවයක් ඇති වෙන්න ඕන. මම වසංගන්නේ වෙච්ච දේ මෙහෙම වෙන්න ඕනේ මේ වෙන්න ඕනේ කියලා පංගු පීරුකුත් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා නම් අපි ඒකට යථාව දර්ශනේ, යථා භූත ඥාන දර්ශනේ, ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියනවා. ඒක වළක්වන්න බ්‍රහ්මයාටවත් බෑ. අපිට වෙලා තියෙන දැන් වෙන හැමදේම පුද්ගලිකයි රහසිගතයි කියලා හෙලි නොකර සිටීමේ මහා ව්‍යාපාරයක් ජීවිතේ පුරාවට සිදු වෙනවා. මරණ මොහොතේදී අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙනවා. අර කර තියාන ගිය පොදියෙන් සත පහක වැඩක් නැහැ. නමුත් ඒකවත් අතාරින්නේ නැහැ. ඔත් මරණයට ඉස්සෙල්ලම අඩු ගන්න එක්කෙනෙකුට බුදුහාමුදුරුවම නැති වෙන්න පුළුවන්. කවුරු හරි සත්පුරුෂයෙකුට මේ වෙනදී ඒ විදිහට මේකේ මේ මහා ලොකු මැජික් එකකුත් නැහැ. මේ මහා ලොකු අදිමානසික දෙයක් නැහැ. මේ හුස්ම ගන්නකොට පළවෙනි හුස්මයි, දෙවෙනි එකයි, තුන්වෙනි එකයි, හතර එකයි මොකද වෙන්නේ? එහෙම නැත්නම් මට ආවයසේ අවුරුදු 1 වෙනවා, 2 වෙනවා, 3 වෙනවා, 4 වෙනවා, මේ මොකද වෙන්නේ? ආන්න මේක හෙලි කරගන්න බැරි sannivedana ප්‍රශ්නයක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් නිකම් වචනෙට කියනවා නිවන කියන එක ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. අපි මේක සංකර කරගෙන මේ සංසාරයේ තියෙන කෑදරකම නිසා. එතකොට මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙක නානා ප්‍රකාර නානා රුදු වේසමවා මග අවුරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා. අපි හරි ආසයි හරි යටි හිතෙන් අර අවිද්‍යාව තියාගෙන තෘෂ්ණාව තියාගෙන මල්ලෙන් ගහලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේකේ බුදුහාමුදුරන්ට පේනවා. පේන ඇත්තෝ ඉන්නවා. මට පේන්නේ නැති වෙන්න පුළුවන්. මං හිතාගෙන ඉන්නවා පේන්නේ නැහැ කියලා. නමුත් පේන ඇත්තෝ ඉන්නවා. සාසනයක් තියෙනවා. ඉතින් ඒක හොඳම වැඩේ තමයි තියෙන ටික එලිදරව් කරන එක. ඒකට විශ්වාස නැහැ. ඒ නිසා ඔය ත්‍රිපිටක පොත් හැම එකේම පටන් ගන්නකොට බරණ්ඩුක වර්ගයේ බරණ්ඩුක සූත්‍රය කියන එකක් හැම පොතටම පෙරවදන ලියලා තිනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන මේ ධර්මය හෙලි කරන්නේ බබලයි, වැසුනේ නොම බබලයි. අද අපි කරලා තියෙන හැම ශිල්පෙකින්ම අපි අරක කෙලස් ටික කක්ක බෙට්ට වහලා තියාගෙන ඉන්නවා. ඔළුවෙම තියාන්නවා පළඳගෙන හරි වටිනවයි කියලා. මේක හෙලි කරගන්න තමයි අපි මේ වගේ පැල් බැඳගෙන ගෙවල් දොර අතහැරලා නේවාසික වෙලා නැත්තම් පැවිදි වෙලා පුළුවන් තරම් බලනවා මේක හෙලි කෙරුවොත් ඔය පලන්න ඕනේ නෑ. ගලකට ගහනකොට මේ පැලිර දැකලා ඔතෙන්ද කුඤ්ඤේ තියාගන්න පුළුවන් නම් තට්ටුව දානකොට පැල්ල යනවා. ඉතින් ඒක අර දේශනා સમાપ્ત කිරීමේදී මට මතක් වෙනවා භෞතික විද්‍යා විනෝදේ කියලා පොතක් පයිරල්මන් කියන එක්කෙනෙක්ගේ පොතක් අපේ පොඩි අයට තෑග්ගට හම්බෙලා තියෙනවා. මම කියෙව්වා. මම මේ සතිපාසලට පොත් 10 15 මිලට ගත්තා. ඒක කියනවා ඔය පෙරදිනේ පාලම තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එimhe කැලණි පාලම වගේ එකක්. ඒක හදන්නේ පුදුමාකාර ඉංජිනේරු ශිල්පයකින් හදන්නේ. ඔච්චර බර වාහන යන්න පුළුවන් වෙන විදිහට. නමුත් මේ පාලමේ හරියම ගුරුත්ව කේන්ද්‍රය දන්නවනම් ඒකට ගම්මිරි සැටයකින් ගැහුවත් මුළු පාලමම දෙදරනවා. මුළු පාලමේ ගුරුත්ව කේන්ද්‍රයට ජිල් බෝලකින් ගැහුවා නම් ගම්මිරිසටකින් ගැහුවා නම්
ඒක මුළු එකම දෙදරන එක තමයි ඒ ස්ට්‍රක්චර් එකේ හැටි. නිර්මාණය කරපු දේවල්නේ. දැන් කල්පනා කරන්න කියන පයිරල්මන් ඒ කම්පනයක් ඇති කරන ගම්මිරිසටේට ගම්මිරිසට ඇති කරන කම්පැනි එහාට ගිහිල්ලා මෙහාට එනකොට ආයේ යන වෙලාවේ තව ගම්මිරිසටයක් ගැව්වොත් අර කම්පැනි එකේ පොඩ්ඩකින් වැඩි වෙනවනේ. ඒ විදිහට හරියට දෝලන කාලය බලන ගම්මිරිසට වලින් ගහගෙන ගියොත් ගම්මිරිසටකින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම්ම ඕනම ස්ට්‍රක්චර් එක මර්මස්ථානයක් තියෙනවා. මේ අවිද්‍යාවේ මර්මස්ථානයක් නැතුව නෑ. ඒක අපිට කඩන්න වැඩි අපි ඒකට ප්‍රේම කරන නිසා. අපි ඒක අපේ බූදලයේ කරගෙන තියෙන නිසා. ඉතින් ඒක නිකන් ප්‍රබන්ධ කතාවක් වගේ තමයි කියවෙන්නේ. ඕනෙම පාලමක් කිල් බෝලකින් ගහලා කඩන්න පුළුවන්. හැබැයි ඒක හරියටම තරංග ආයාමයේ දැනගෙන ඒ ভাইබ්‍රේෂන් එක වෙලාවේ ජිල් බෝලේ විදගෙන ගියොත් කඩන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආමි පෙරඩ් එකක් යනකොට පාලමක් උඩදී මාර්ච් පාස් කරන්න දෙන්නේ නැහැ. left right යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන පාලමුඩ යනකොට නිකන් සාමාන්‍ය විදිහට බලු රැලක් හරක් රැලක් වගේ යන්නේ කියලා. මොකද බැරි වෙලාවත් අර left right එක නැගලා ගියොත් පාලමේ කම්පන වේගයත් එක්ක කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා ලොකුවට තිබුණාට බය වෙන්න එපා. අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ. බුදුහාමුදුර අපිට දීලා තියෙන ගම්මිරිසටේ අතට අවශ්‍යලා තියෙන අක්ෂණ වේදී හරියටම දුරුත්ව කේන්දරේ බලන්න ඕනේ ගැහුවනම් සහලවනවා. ඒ සහලවන එකේ පැවැත්ම පවත්වන්න ඕන. ඒ ආයාමයේම දැනන දිගට ගැවුවොත් නිකන් කට වචෙන්ට කියනවා මහා පාලමක් වුණොත් ගම්මිරිසට දාලා කඩන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙක් ගෙන ආපෝ ඔය බූදලේ කියලා හිතාගෙන ඉන්න අවිද්‍යාව ඒක ඒ වගේ මර්මස්ථානයක් නැති එකක් නෙවෙයි. සතිය කියන මේ එහෙම නැත්නම් මානසිකාරයේ කියන මේ ඒකටම විද ඉන්න පටන් අරගත්තොත් අපිට වෙලාවක පදම හරියයි. දිලාවක ජවයේ තේරේ. තීරුම් ගත්තට පස්සේ පාලමක් නැහැ එතන. ඒ කැඩුවේ නැතත් කඩලා තියෙන්නේ. එහෙම තමයි ඔය තේර ගාථා තේරි ගාථා වල ඒ අවබෝධය ලැබුපු ඇත්තෝ සතුට ප්‍රකාශ කරලා තියෙන්නේ මං කවදාකවත් හිතුවේ නෑ මං වගේ ඉපදිච්ච කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන් වෙයි කියලා. මට බුදුන් දකින්න හම්බුණා. මට ධර්මය අහන්න ලැබුණා. මට සංඝයා දකින්න හම්බුණා. මම සීල රැක්කා. මං අද මේ වැඩේ කරා. අපි පුංචි කාලේ තිබුණේ එහෙම දේවල් දැන් කාලේ වෙන්නෙම නැහැ. කවදාකවත් කරන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහාමුදුර එනකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ශාසනෙ පිරිනව. යටි 2500 ඉවරයි. දැන් නැති 2500 තියෙන කියලා. ඉතින් මාත් හිතුවා ඒ දවස්වල එහෙම වෙන්න ඇති කියලා. නෝ ධම්මික හමුදුකත් ඔපි වාගේ අමන જાතියක් නැහැ. මෙච්චර ඉක්මනටම ගේම පාවා දීලා බෑ කියලා ඉන්නවා. අපි යමුඩ බෑ පතුරට කියලා. දැන් බලනකොට සාසනෙම පිරිහෙන ලකුණක් නැහැ. දැන් අද සාමාන්‍යයෙන් කුසියම්මලක් තියෙනවා ওই බණ භාවනා කරන කතෝලික මිනිස්සුත් ඉන්නවා, ලෙඩ්ඩුත් ඉන්නවා, පිරිහිච්ච කට්ටියක් තියෙනවා, සීරම කරනවා. ඒ නිසා මගේ ජීවිතේ මට පේන්නේ නැහැ එහෙම විශේෂම නිස්සන්වනේ පැත්තෙන් බලනකොට එහෙම පිරිහෙන ලකුණක් පේන්නේ නැහැ. මං කියන්නේ මේ මං බුදුහාමුදුරණත් වැඩි වැඩක් කරනවා. එහෙම නැත්නම් මේ ලෝකේ අනිත් පැත්තට නෑ යනවා. ලෝකේ නරකට යනවා. ඒකේ අහන්න දෙයක් නෑ. නමුත් අපිට මැස්සෙක්ගෙන් කරදරයක් නෑනේ. කැස්සක කරදරයක් නෑනේ. හුලඟක කරදරයක් නෑනේ. දාකුණක් දෙයක් ගැව්වා තමයි ඉතින්. ඒක ඉතින් තමයිනේ. ඌවා ඉතින් වළක්වන්න බෑනේ. කොහොම හරි අපි වැඩේ කරන ගියා. ඒ නිසා තමයි මේ කරගෙන යන වැඩේ පිළිබඳ ඇදහිල්ල මං කියන්නේ කුසල ඡන්දය අත නෑර දිගට කරගෙන යන්න. ඉතින් මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සනසි මුදා වේවා. යෝදා ජීව කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා